තෙරුවන් සරණයි ආයුබෝවන්. 11 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ විෂයට අදාළව 19 වෙනි පාඩමේ පළවෙනි කොටස අපි සාකච්ඡා කරන්නේ මේ වීඩියෝ පාඩමේ. ඉතින් බුදු සමයෙන් පෝෂණය වූ සිංහල සාහිත්‍ය කියන 19 වෙනි පාඩමේ කොටසක් තමයි මෙතනදී අපි අවධානයට යොමු කරන්නේ. ඒ වගේම විභාග වලදී මේ කොටස් වලට අදාළව කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ කියන එක පිළිබඳවත් කතා කරනවා. ඉතින් මේ සියල්ලක්ම ඉගෙන ගැනීම සඳහා ඔබට පුළුවන්කම තියෙනවා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවට සම්බන්ධ වෙන්නට. ඉතින් මම ඔබට කියලා දෙන්නම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවට කොහොමද ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඉතින් YouTube එකට ගියාම මෙන්න මේ විදිහට මෙතන තියෙනවා සර්ච් කරන තැන. එතන මෙන්න මෙහෙම ටයිප් කරන්න. පිරිවෙන දහම් පාසල කියලා. එහෙම ටයිප් කරලා ඔබට පුළුවන් මෙතනින් සර්ච් කරන්න. සර්ච් කරනවත් එක්කම මෙන්න මේ විදිහ ලෝගෝ එකක් එක්ක අපේ නාලිකාව පිරිවෙන දහම් පාසල කියලා ඔබට දැක ගන්නට පුළුවන්. ඒක උඩ එක වතාවක් ක්ලික් කරන්න, ටච් කරන්න. ඊට පස්සේ ඔබ මෙන්න මේ වගේ පිටුවකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වුණාට පස්සේ පළවෙනියටම තියෙනවා හෝම් කියලා එකක්, වීඩියෝස් කියලා එකක්, ප්ලේලිස්ට් කියලා එකක් තියෙනවා. ඉතින් ඒකින් මේ විදිහට ප්ලේලිස්ට් කියන එක තෝරගන්න. එහෙම තෝරගත්තම ඔබට පුළුවන්කම තියෙනවා මේ විදිහට ප්ලේලිස්ට් ධර්මාචාර්ය විභාගයට, දහම් පාසල් අවසාන විභාගයේ එක එක පොත්වලට අදාළ, දහම් පාසල් ශ්‍රේණි විභාගවලට අදාළ පාඩම්, බුද්ධ ධර්මයේ විෂයට අදාළ පාඩම්, සිංහල සාමාන්‍ය පෙළ සිංහල විෂයට අදාළ පාඩම් මේ විදිහට ප්ලේලිස්ට් වලින් තෝරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කාරණියත් මතක තියාගෙන අපි බලමු මොනවද මේ පාඩමේදී අපිට ඉගෙන ගන්නට තියෙන්නේ කියලා. ඉතින් බුදුදහමෙන් පෝෂණය වෙච්ච සිංහල සාහිත්‍ය ගැන අපිට කතා කරන්නට තියෙන්නේ. සිංහල සාහිත්‍යයක් අපි දන්නවා. අපි නිතරම සිංහල සාහිත්‍යයත් එක්ක ජීවත් වෙනවා. එතකොට මේ සිංහල සාහිත්‍ය නිර්මාණය වීමෙහිලා ප්‍රධානව බලපෑම් එල්ල කරලා තියෙන්නේ බෞද්ධ ඉගැන්වීම්. ඉතින් මේ පිළිබඳව තමයි අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනියටම සඳහන් වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔබගේ පෙළ පොතේ අනුරාධපුර පොළොන්නරුව දඹදෙණි යන සාහිත්‍ය යුග පිළිබඳව පසුගිය වසරේදී ඉගෙන ගැනීමට ලැබිනි. 10 ශ්‍රේණියේදී අනුරාධපුරය ගැන ඉගෙන ගන්නවා, පොළොන්නරු යුගය ගැන ඉගෙන ගන්නවා, දඹදෙණි යුගය ගැන ඉගෙන ගන්නවා. අනුරාධපුර යුගයයි, පොළොන්නරු යුගයයි, දඹදෙණි යුගයයි ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේ ඉඳලා. ඉතින් එම යුගවල සේම ඉන් පසු කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර යන යුගවලදීද දේශීය සාහිත්‍ය දියුණු වූ ආකාරය අපට දැකගත හැකි වේ. අනුරාධපුර සාහිත්‍ය යුගය, පොළොන්නරු සාහිත්‍ය යුගය, දඹදෙණි සාහිත්‍ය යුගය, ඊට පස්සේ තමයි කුරුණෑගල සාහිත්‍ය යුගය එන්නේ. ඊට පස්සේ ඇතිවෙන සාහිත්‍ය යුගය ගම්පොළ සාහිත්‍ය යුගය, ඊළඟට කෝට්ටේ සාහිත්‍ය යුගය, ඊළඟට මහනුවර සාහිත්‍ය යුගය. ඔය විදිහට සාහිත්‍ය යුග තියෙනවා. ඉතින් මේ අතරින් කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, මහනුවර කියන යුගවලදී විවිධ සාහිත්‍ය විශේෂතා, සාහිත්‍යමය වශයෙන් ඇතිවෙච්ච විශේෂතා අපිට අධ්‍යයනය කරන්න පුළුවන්, සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින් එදා සාහිත්‍යයෙහි බොහෝ සෙයින් යෙදී සිටියෝ භික්ෂූන් වහන්සේලාය. මොකක්ද මේ කියන්නේ? භික්ෂූන් වහන්සේලා වැඩිපුරම මේ කාල සීමාවන් වලදී සාහිත්‍ය කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා. නොමැතිනම් භික්ෂූන් වහන්සේලා ඇසුරු කළ උගත්
ගිහි පිරිසයි. එක්කෝ භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාව ආශ්‍රය කරපු කණ්ඩායම් විසින් තමයි මේ විදිහට සාහිත්‍ය නිර්මාණයන් වලට යොමු වෙන්නේ. සාහිත්‍ය නිර්මාණ ඉදිරිපත් කරන්නට පෙළඹිලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරපු කණ්ඩායම්. ඊළඟට අපි අවධානය යොමු කළොත් පාසල් අධ්‍යාපනයක් නොව පන්සල් අධ්‍යාපනයක් එදා පැවැත්වීම ඊට හේතුව විය. අපි සඳහන් කළා සාහිත්‍යකරණයෙහි සාහිත්‍ය නිර්මාණ වලට වැඩිපුරම යොමු වෙලා තියෙන භික්ෂුන් වහන්සේලා. එහෙම නැත්නම් සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාව ඇසුරු කරපු අය යොමු වෙලා තියෙනවා. මොකද මේකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි පාසල් අධ්‍යාපනයක් නෙවෙයි ඒ කාලේ තිබුණේ. මහා විහාරයෙන් ආරම්භ වෙච්ච බෞද්ධ අධ්‍යාපන ක්‍රමය පන්සල් ඇසුරු කරගෙන සිද්ධ වුණා. ඒ නිසා පන්සල් අධ්‍යාපනයක් තමයි තිබුණේ. ඒ නිසා පන්සල් වල හැදුණු වැඩුණු ගිහි පඬිවරුත් එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාත් සාහිත්‍යකරණයෙහි අති දක්ෂ පිරිසක් බවට පත් වෙලා ඉඳලා තියෙනවා. ඊළඟ කාරණාවට අපි අවධානය යොමු කරමු. ධර්මයේ ඇසුරු කරමින් අධ්‍යාපනය ලැබූ මේ සාහිත්‍ය ධරයන් අතින් බිහි වූ පොතපත සියල්ල බුද්ධ ධර්මයට සමගාමී විය. තවත් විශේෂ ලක්ෂණයක්. භික්ෂුන් සාහිත්‍යකරණයෙහිදී සාහිත්‍ය නිර්මාණ වැඩිපුරම කරලා තියෙන භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරපු පඬිවරු. මේකට හේතුව තමයි පාසල් අධ්‍යාපනයක් පැවතුනේ නැති නිසා පන්සල් අධ්‍යාපනයක් පැවතුණු නිසා. ඒ වගේම තමයි සාහිත්‍යකරණයෙහි අපිට දකින්නට තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සාහිත්‍ය නිර්මාණ වල බුද්ධ ධර්මයේ ඇසුරු කරමින් අධ්‍යාපනයේ ලැබපු පඬිවරු විසින් මේවා රචනා කරලා තියෙන නිසා, මේවා නිර්මාණය කරලා තියෙන නිසා සාහිත්‍ය ධරයන් අතින් බිහිවෙච්ච පොත්පත් සියල්ලම බුද්ධ ධර්මයට සමගාමීව බුද්ධ ධර්මයත් එක්කම බද්ධව පවතිනවා. බුද්ධ ධර්මයත් එක්කම බද්ධව පවතිනවා. ඔවුන්ගේ වස්තු විෂය වූයේ බුද්ධාගම හෝ ඊට සම්බන්ධ මාතෘකාවන්ය. වස්තු විෂය යම් කිසි නිර්මාණයක් කරන්නට ඒ නිර්මාණයට යොදා ගන්නා වූ ප්‍රධාන තේමාව වෙන්නේ බෞද්ධාගම හෝ ඊට සම්බන්ධ මාතෘකාවක්. බුදුදහමට සම්බන්ධ මාතෘකාවක්. අපේ සිංහල සාහිත්‍ය හා බෞද්ධ සාහිත්‍ය දෙකක් නොව එකක් බවට පත්වන්නේ මේ නිසයි. අපේ කතා කළොත් එහෙම සිංහල සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය කියන එක දෙක වෙන් කරන්නට බෑ. ඒ තරම් සමීපයි. මොකද බෞද්ධ සාහිත්‍ය නිර්මාණය වෙන්නේ, සිංහල සාහිත්‍ය නිර්මාණය වෙන්නේ සම්පූර්ණම බුදුදහමත් එක්ක. බුද්ධ ධර්මයේ ඉගැන්වෙන, බුදුදහමේ ඉගැන්වෙන ගොඩක් දේවල් මේ සිංහල සාහිත්‍යයට එකතු වෙලා තියෙනවා. ඉහත කී යුගවල බිහි වූ ගද්‍ය පද්‍ය කෘති ප්‍රමාණය විශාලයි. අපි මුලින් සඳහන් කළා යුගයන් කිහිපයක් පිළිබඳව සාහිත්‍ය යුග. ඉතින් අපෙන් ප්‍රශ්නයක් අහන්නටත් පුළුවන්කම තියෙනවා. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය යුග ලෙස සැලකෙන යුගයන් කිහිපයක් නම් කරන්නට කියලා. එතකොට ඔබට පුළුවන්කම තියෙන්නට ඕන සාහිත්‍ය යුග මොනවද කියලා. පළවෙනි සාහිත්‍ය යුගය මොකක්ද කියන එක පිළිබඳව ඔබට දැනුමක් තියෙන්නට ඕන. මේ කොටසේදී අනිවාර්යයෙන්ම සාහිත්‍ය යුග මොනවද කියලා මතක තියාගන්න. ඒ වගේම සාහිත්‍ය යුගවලදී බෞද්ධ ආభాසයෙන් නිර්මාණය වෙන බෞද්ධ සාහිත්‍යයේ විශේෂත්වය මොකක්ද කියන එක පිළිබඳව දැඩි අවධානයක් ඔබට තියෙන්නට වෙනවා. ඉහත කී යුගවල බිහි වූ ගද්‍ය පද්‍ය කෘති ප්‍රමාණය විශාලයි. ගද්‍ය පද්‍ය කවි විදිහට, ගීත විදිහට ලියලා තියෙන ඒවා, ඒ වගේම ගද්‍ය කොටස් විදිහට ලියලා තියෙන පොත්පත් විශාල සංඛ්‍යාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. ඒ යුගවලදී රචනා වූ බෞද්ධ සාහිත්‍ය කෘති අතරින් කිහිපයක් හඳුනා ගැනීම මෙම පාඩම මගින් සිදු කෙරේ. ඔන්න මේ පාඩමේදී මොනවද කරන්න කියලා
අපි අවධානය යොමු කරනවා. මුලින් අපි සඳහන් කළා මොකක්ද මේ සාහිත්‍ය කියන්නේ? සිංහල සාහිත්‍ය කොයි වගේ බැඳීමකින් යුක්ත එකක්ද? සිංහල සාහිත්‍යයට බෞද්ධ සාහිත්‍යයට මොකක්ද ආభాසය වෙලා තියෙන්නේ? ඉතින් මේ ආభాසයත් එක්ක වැඩිපුරම කවුද සිංහල සාහිත්‍යකරණයෙහි නියැලිලා තියෙන්නේ? එහෙම බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ භික්ෂුන් වහන්සේලා ඇසුරු කරපු අය සාහිත්‍යකරණයට යොමු වීමට හේතුව මොකක්ද? ඔය විදිහට විවිධ ප්‍රශ්න අපෙන් සාමාන්‍ය පෙළ විභාගයේදී අහන්නට පුළුවන්. ඉතින් මේ සියලු දේම ඔබට කියවලා බලලා මතකයේ ධාරණේ රඳවා ගන්නට පුළුවන් නම් ගොඩක් වැදගත් වේවි ඔබේ විභාගයේ සාර්ථක කරගන්නට. ඉතින් ඊළඟට අපි බලමු දඹදෙණි සාහිත්‍ය යුගය ගැන. අපි සාහිත්‍ය යුග කිහිපයක් පිළිබඳව මීට කලින් ශ්‍රේණියේදී ඉගෙන ගත්ත බව අපි සඳහන් කළා. ඒ වගේම ඔබ ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි මෙතනදී බලමු දඹදෙණි සාහිත්‍ය යුගයේ විශේෂතා මොනවද කියලා. දඹදෙණිය හා යාපහුව යන රාජධානී කාලවල ලංකාවේ නොයෙක් කැරලි කෝලාහල පැවතිනි. දඹදෙණි යුගයයි යාපහුව රාජධානී යුගයයි. දඹදෙණියයි යාපහුවයි කියන රාජධානිවල ලංකාවේ විවිධ කලකෝලාහල කැරලි සිද්ධ වෙච්ච කාලයක්. එහෙත් මෙම කාලයේ යම් තරමක සාහිත්‍ය උද්දීපනයක් තිබූ බව පෙනේ. කැරලි තිබිලා තියෙන කෝලාහල තිබිලා තියෙනවා. දඹදෙණි සහ යාපහුව කියන යුගයන් වලදී රාජධානිවලදී ඒ වුණාට සාහිත්‍ය උද්දීපනය සාහිත්‍ය නිර්මාණ දියුණු මට්ටමකින් පැවතුණු ලක්ෂණ පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ සිදස් සංගරාව රචනා වෙන්නේ දඹදෙණි යුගයේ. ඊට අමතරව පියුම් මල් නැමැති නිගණ්ඩු ග්‍රන්ථ කියලා කොටසක් තියෙනවා සාහිත්‍යයට අයිති. ඉතින් මේ පියුම් මල් නැමැති නිගණ්ඩු ග්‍රන්ථයේ රචනා වෙන්නේ දඹදෙණි සාහිත්‍ය යුගයේ. ඊළඟට ඡන්දස් අලංකාර පිළිබඳ විස්තර කරන එළු සඳස් ලකුණ අපි නැවත වතාවක් බලමු. සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් තමයි සිදස් සංගරාව. පියුම් මල් නැමැති නිගණ්ඩුව ඡන්දස් අලංකාර පිළිබඳ විස්තර කරන එළු සඳස් ලකුණ ඡන්දස් අලංකාර ගීත කවි නිර්මාණය කිරීම හා සම්බන්ධ තොරතුරු ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳව තමයි මේ එළු සඳස් ලකුණේ සඳහන් වෙන්නේ. මේකත් රචනා වෙන්නේ ගම්පොළ දඹදෙණි යුගයේ. ගම්පොළ නෙවෙයි දඹදෙණි සාහිත්‍ය යුගයේ. නැවත වතාවක් බලමු. අපෙන් බහුවර්ණ ප්‍රශ්න යකට මෙතන තියෙන තොරතුරු සම්බන්ධ කරන්නට පුළුවන්. කොහොමද? දඹදෙණි සාහිත්‍ය යුගයට අයත් ව්‍යාකරණ ග්‍රන්ථයක් ලෙස සැලකෙන්නේ කුමක්ද කියලා දාලා ඊට පස්සේ ව්‍යාකරණ ග්‍රන්ථ කීපයක නම් සඳහන් කරලා සිදස් සංගරාවත් ඇතුළත් වෙලා තියෙන්නට පුළුවන්. එහෙම නැත්නම් දඹදෙණි සාහිත්‍ය යුගයට අයත් නිගණ්ඩු ග්‍රන්ථයක් සහ සිදත් ව්‍යාකරණ ග්‍රන්ථයක් වෙන්නේ මොකක්ද? ව්‍යාකරණ ග්‍රන්ථයක් ඇතුළත් වර්ණේ තෝරන්න කියලා. එතකොට සමහර විට වෙන සාහිත්‍ය යුගයකට අයිති ව්‍යාකරණ ග්‍රන්ථයක් ඇතුළත් කරලා ඊට පස්සේ නිගණ්ඩු ග්‍රන්ථය ඇතුළත් කරලා අපිට බහු වර්ණයක් නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි දැනගෙන තියෙන්න ඕන දඹදෙණි සාහිත්‍ය යුගයට අයිති ව්‍යාකරණ ග්‍රන්ථය මොකක්ද? නිගණ්ඩු ග්‍රන්ථය මොකක්ද කියලා. එතකොට සිදස් සංගරාව සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයේ ප්‍රධානම ව්‍යාකරණ ග්‍රන්ථයේ සිදස් සංගරාව. ඒ වගේම පියුම් මල් නැමැති නිගණ්ඩු රචනා වෙනවා දඹදෙණි සාහිත්‍ය යුගයේ. ඊළඟට ඡන්දස් අලංකාර ග්‍රන්ථය ගැන අපෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. එළු සඳස් ලකුණ. සිදස් සංගරාව ව්‍යාකරණ ග්‍රන්ථයේ නිගණ්ඩු ග්‍රන්ථයේ පියුම් මල් නැමැති ග්‍රන්ථයේ ඡන්දස් අලංකාර පිළිබඳ විස්තර සඳහන් වෙන ග්‍රන්ථයේ එළු සඳස් ලකුණ. දඹදෙණි සාහිත්‍ය යුගයේ. ඊළඟට අපි බලමු කුරුණෑගල සාහිත්‍ය යුගයේ විශේෂ දේවල් මොනවද කියලා. කුරුණෑගල සාහිත්‍ය යුගයේ විශේෂ දේවල්. හස්ති සෛලපුර හෙවත්
කුරුණෑගල කාලයේ බිහි වූ සාහිත්‍ය කෘති ප්‍රමාණයේද අතිමහත්ය හස්ති සෛලපුර කියලා සඳහන් කරනවා. කුරුණෑගලටම ඉතින් කුරුණෑගලට අයිති සාහිත්‍ය කෘති ප්‍රමාණය ගොඩක් තියෙනවා. ටිකක් නෙවෙයි කුරුණෑගල සාහිත්‍ය යුගයට අයිති ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් තියෙනවා. මෙම යුගයේ ලියවුණු ගද්‍ය ග්‍රන්ථ කිහිපයකි. ගද්‍ය ග්‍රන්ථ සහ පද්‍ය ග්‍රන්ථ කියලා අපි සාහිත්‍ය තුල තියෙන ග්‍රන්ථ ගද්‍ය විදිහට එහෙම නැත්නම් පද්‍ය ගීත කවි ඒ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ගද්‍ය ග්‍රන්ථ. පාලි ජාතකට්ට කතාව සිංහලයට නැගීමෙන් රචිත කෘතියකි. 550 ජාතක පොත් වහන්සේ අපිට ගොඩක් වැදගත් වෙනවා. 550 ජාතක පොත් වහන්සේ සිංහල සාහිත්‍ය එහෙම නැත්නම් සිංහලයක් නම් අනිවාර්යයෙන්ම මේ 550 ජාතක පොත් වහන්සේ කියන්නේ කවුද? 550 ජාතක පොත් වහන්සේ කියන්නේ මොකක්ද? මේක රචනා වෙන්නේ කොහොමද? මේකේ ඇතුළත් වෙන්නේ මොනවද? ඒක හොඳටම දැනගෙන ඉන්න ඕන. එහෙනම් 550 ජාතක පොත් වහන්සේ ලියවීමේ රචනා වීමේ ප්‍රධාන සාහිත්‍ය යුගයේ විදිහට සලකන්නේ මොකක්ද? අපි දැන් මේ කතා කරමින් ඉන්න සාහිත්‍ය යුගය. මොකක්ද අපි මේ කතා කරමින් ඉන්න සාහිත්‍ය යුගය? කුරුණෑගල සාහිත්‍ය යුගය. 550 ජාතක පොත් වහන්සේ රචනා වීම සම්බන්ධ යුගය කුරුණෑගල සාහිත්‍ය යුගය. මොකක් ඇසුරු කරගෙනද මේ 550 ජාතක පොත් වහන්සේ රචනා වෙන්නේ? පාලි ජාතකට්ට කතාව සිංහලයට නැගීමෙන්. පාලි ජාතකට්ට කතාව. පාලියෙන් තියෙනවා ජාතක අට්ට කතා. ජාතක කතා විස්තර කරමින් රචනා කරලා තියෙන ග්‍රන්ථයක් තියෙනවා, පොතක්. මේක තියෙන්නේ පාලියෙන්. පාලි ජාතකට්ට කතාව. එහෙනම් අපි 550 ජාතක පොත් වහන්සේ රචනා කිරීම සඳහා මූලාශ්‍රය කරගෙන ඇත්තේ කුමක්ද කියලා ඇහුවොත් පාලි ජාතකට්ට කතාව කියලා පිළිතුරු දෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් තවත් විවිධාකාරයෙන් ප්‍රශ්න අහන්නට පුළුවන්. 550 ජාතක පොත් වහන්සේ රචනා වෙන්නේ පාලි ජාතකට්ට කතාව සිංහලයට නගලා එහි තොරතුරු ඇතුළත් කරලා ඊළඟට මේ මහ ජනතාව අතර කෙතරම් ගෞරවාදරයට පාත්‍ර වූවාද යන්න 550 ජාතක පොත් වහන්සේ ලෙස හැඳින්වීමෙන්ම පැහැදිලි වෙයි. සාමාන්‍ය වහන්සේ කියන ගෞරවය නිත්‍ය බහුවචන ගෞරවාර්ථ පදයක් තමයි වහන්සේ කියන එක. භික්ෂුන් වහන්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන අපි මේ වහන්සේ කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ තරම් ගෞරවයට පාත්‍ර වෙනවා 550 ජාතක පොත් වහන්සේ. 550 ජාතක පොත ඒ තරම් ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. ජාතකට්ට කතාව ඇසුරින් තමයි නිර්මාණය වෙන්නේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ. එතකොට 550 ජාතක පොත් වහන්සේ විදිහට තමයි හඳුන්වන්නේ. ඒ තුලින් අපිට පැහැදිලි වෙන්නේ ඒ තරම් ගෞරවයක් 550 ජාතක පොත් වහන්සේට සිංහල සාහිත්‍ය තුල සිංහල ජනතාව තුල තිබෙනවා කියන එක. අප බුදුරජාණන් වහන්සේ පාරමී දම් පුරන සමයේ හෙවත් බෝධිසත්ව අවධියේදී උපන් ආත්ම භාව පිළිබඳ මෙහි විස්තර වේ. මොනවද මේ ජාතක කතා පොත් වහන්සේ තුල අන්තර්ගත වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙරම් පුරන කාලේ දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම ආදී පාරමිතා 10 සම්පූර්ණ කරන කාලේ එහෙම නැත්නම් බෝධිසත්ව අවධියේදී ඉපදිච්ච ආත්මයන් පිළිබඳ තොරතුරු තමයි 550 ජාතක පොත් වහන්සේගේ තියෙන්නේ. බෝධිසත්වයන් වහන්සේ පෙරම් පුරන කාලේ බෝධිසත්ව ජීවිතයේ සිදුවෙච්ච විශේෂ සිදුවීම් පිළිබඳව තමයි 550 ජාතක පොත් වහන්සේ තුල විස්තර වෙන්නේ. ඊළඟට ධර්ම දේශනා ශෛලිය උපයෝගී කරගනිමින් රචිත මෙහි සඳහන් කතා වස්තු ප්‍රමාණය 547කි. ධර්ම දේශනා ශෛලිය 550 ජාතක පොත් වහන්සේ රචනා වී ඇති ශෛලිය වන්නේ කුමක්ද? ධර්ම දේශනා ශෛලිය. ධර්ම දේශනා ශෛලියෙන් තමයි 550 ජාතක පොත් වහන්සේ රචනා කරන්නේ. කතා වස්තු කොපමණක් අන්තර්ගත වෙනවාද? 547යි. 550 ජාතක පොත් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ. හැබැයි කතා තියෙන්නේ කීයක්ද? 547යි.
ආසන්න වශයෙන් ගෙන කතුවරයා මෙම ග්‍රන්ථය 550 ජාතක පොත යනුවෙන් නම් කර ඇති බව පෙනේ. ආසන්න වශයෙන් අරගෙන අපි සාමාන්‍ය වැටීම කියලා ගණන්වලදී අපි ඉගෙන ගන්නවා. ඒ විදිහට ආසන්න වශයෙන් 550ක් විදිහට ගන්නට ඇති කියන විශ්වාසය තමයි බොහෝ දෙනෙක්ගේ තියෙන්නේ. හැබැයි 547යි තමයි ජාතක කතා තිබෙන්නේ. එදා මෙන්ම අදත් විහාරස්ථානවල මෙම ග්‍රන්ථයේ එක් අයෙකු කියවද්දී අනෙක් අය සාදුකාර දෙමින් අසා සිටීම සිරිතක්ව පවතී. ඉස්සර ඉඳලම වර්තමානයේ දක්වා 550 ජාතක පොත් වහන්සේ එක බුද්ධිමත් කෙනෙක් විසින් වියත් කෙනෙක් විසින් කියවනවා. එක්ක භික්ෂුන් වහන්සේ නමක් එහෙම නැත්නම් ගමේ ඉන්න හොඳට කියවන්නට පුළුවන් අවබෝධ කරවලා දෙන්නට පුළුවන් කෙනෙක් තමයි මේ ජාතක කතාව දේශනා කරන්නේ. ඒක ධර්මදේශනා ශෛලියෙන් ඉදිරිපත් වෙනවා කියලා අපි කිව්වා. කොහොමද මේ මොකක්ද මේ ධර්මදේශනා ශෛලිය කියලා කියන්නේ? තවද එක් සමයෙක්හි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසේක්. ඔන්න ඔය විදිහට තමයි ධර්මදේශනා ශෛලියෙන් ජාතක දේශනාව සිද්ධ කරන්නේ. බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අප බෝධිසත්වයන් වහන්සේ සාත්තුනායක කුලයක ඉපිද. අන්නේ විදිහට තමයි ජාතක කතාවල සඳහන් වෙන්නේ. ඉතින් ධර්මදේශනා ශෛලියෙන්. එතකොට මේ විදිහට කවුරු හරි පණිවරයෙක් කියවනවා. ඒක අනිත් අය අහගෙන ඉඳලා තියෙනවා. ඊළඟට සිංහල බෝධි වංශය, පාලි බෝධි වංශයේ සිංහල පරිවර්තනයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මේකත් රචනා වෙන්නේ කුරුණෑගල සාහිත්‍ය යුගයේදී. එක කතා පොතක් අපි කතා කළා 550 ජාතක පොත් වහන්සේ. මේ ගද්‍ය ග්‍රන්ථ කුරුණෑගල සාහිත්‍ය යුගයේ රචනා වෙච්ච ගද්‍ය ග්‍රන්ථ 550 ජාතක පොත් වහන්සේ. ඊළඟට සිංහල බෝධි වංශය, පාලි බෝධි වංශය කියලා පොතක් තිබිලා තියෙනවා. මේ පාලි බෝධි වංශය කියන පොතෙන් තමයි අරගෙන තොරතුරු අරගෙන පරිවර්තනයක් විදිහට සිංහල බෝධි වංශය රචනා වෙන්නේ. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීමේදී සෙවන දුන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිහාසය මෙයින් විස්තර කෙරේ. සිංහල බෝධි වංශය තුලින් ඉදිරිපත් කරන්නේ කුමක්ද? විදිහට ප්‍රශ්නයක් ඇහුවොත් බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගැනීමේදී සෙවන දුන්නු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිහාසය පිළිබඳව, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව තමයි මේ සිංහල බෝධි වංශයේ සඳහන් වෙන්නේ. බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී පිට දුන්නු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව තොරතුරු සිංහල බෝධි වංශයේ ඇතුළත් වෙනවා. මේ හැර ආනන්ද බෝධිය, ජයශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවීම. ආනන්ද බෝධිය කියලා සඳහන් කරන්නේ ආනන්ද බෝධිය රෝපණය කිරීම. ආනන්ද බෝධිය රෝපණය වෙන්නේ ජේතවනාරාමයේ. කොසල් රජතුමාගේ සහ ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ මූලිකත්වයෙන් බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ නැති අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට එන පිරිස් වලට වැඳ පුදා ගන්නට තමයි ආනන්ද බෝධිය රෝපණය කරන්නේ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් අරගෙන ඇවිල්ලා ජේතවනාරාමයේ අසල රෝපණය කරලා තිනවා. අදටත් ආනන්ද බෝධිය අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා ඉන්දියාවේ ජේතවනාරාමයේ පිහිටලා තිබුණු ස්ථානය. ඒ වගේම ජයශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩමවීම පිළිබඳවත් සිංහල බෝධි වංශයේ තොරතුරු සඳහන් වෙනවා. ආනන්ද බෝධීන් වහන්සේ ජේතවනාරාමයේ අසල රෝපණය කිරීම පිළිබඳවත් සිංහල බෝධි වංශයේ තොරතුරු සඳහන් වෙනවා. අෂ්ටඵල රුහ බෝධි හා දෙතිස්ඵල රුහ බෝධි රෝපණය. ශ්‍රී ලංකාවට බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන ආවට පස්සේ අෂ්ටඵල රුහ සහ දෙතිස්ඵල රුහ කියලා. ඒ කියන්නේ අෂ්ටඵල බෝධි සහ දෙතිස්ඵල බෝධි කියලා බෝධීන් වහන්සේලා මැවිච්ච බව, බෝධීන් වහන්සේලා
ඇතිවෙච්ච බව සඳහන් වෙනවා. දෙතිස්ඵල රුහ බෝධි සහ අෂ්ටඵල රුහ බෝධි ගැන ඒ බෝධීන් වහන්සේලා සියල්ලක් ගැනම මේ බෝධි වංශයේ තොරතුරු සඳහන් වෙනවා. එහෙනම් අපි නැවත වතාවක් බලමු මොනවද මේ සිංහල බෝධි වංශයේ තියෙන්නේ කියලා. ආනන්ද බෝධිය රෝපණය කිරීම ගැන සඳහන් වෙනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීම පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. ඊළඟට අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේලා පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලා පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. පාලි බෝධි වංශය ඇසුරු කරගෙන තමයි සිංහල බෝධි වංශය රචනා වෙන්නේ. ඊළඟට තූප වංශය. විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත නම් තැනැත්තෙකු විසින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. රුවන්වැලි මහා සෑ රදුන්ගේ විස්තරය මෙහි දැක්වේ. ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරුද ඇතුළත් වී ඇත. විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත කියන තැනැත්තෙකු විසින් තමයි තූප වංශය රචනා කරන්නේ. කවුද? නැවත වතාවක් බලන්න. විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත කියන තැනැත්තා. රුවන්වැලි මහා සෑ රදුන්ගේ විස්තරය තමයි තූප වංශයේ සඳහන් වෙන්නේ. ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරු මේ තූප වංශයේ අන්තර්ගත වෙනවා. තූප වංශය රචනා කරන්නේ කවුද කියලා, තූප වංශයෙන් මොනවද කියවෙන්නේ කියලා, ඒ වගේම තවත් අමතර දේවල් ප්‍රධාන වස්තු විෂය වෙන්නේ රුවන්වැලි මහා සෑය පිළිබඳ විස්තරයක් කිරීම. ඊට අමතරව ශාසන ඉතිහාසය පිළිබඳව තොරතුරු බොහෝමයක් තූප වංශයේ අන්තර්ගත වෙනවා. ධාතු වර්ණනා හා එදා සමාජීය තොරතුරු මෙන්ම රුවන්වැලි සෑය නිර්මාණය සඳහා අමුද්‍රව්‍ය සැපයූ අයුරු, ඒ ගොඩනැගූ අයුරු ආදී බොහෝ තොරතුරු මේ තූප වංශයේ සඳහන් වෙනවා. ධාතු වර්ණනා සඳහන් වෙනවා. එදා සමාජීය තොරතුරු, ඒ කාලේ තිබුණු සමාජීය තොරතුරු මොනවද කියලා දැනගන්නට පුළුවන්. රුවන්වැලි සෑය නිර්මාණය සඳහා අමුද්‍රව්‍ය සපයපු ආකාරය ගැන, ඒ ගොඩනගපු ආකාරය ආදී බොහෝ තොරතුරු මේ තූප වංශයේ සඳහන් වෙනවා. ඊළඟට අපි මේකත් බලමු මේ යුගය තුල රචනා වෙන ග්‍රන්ථ මොනවද, විශේෂත්ව මොනවද කියලා. ගම්පොළ සාහිත්‍ය යුගය. ගම්පොළ සාහිත්‍ය යුගයත් අපිට ගොඩක් වැදගත් වෙන සාහිත්‍ය යුගයක්. වෙනමම තොරතුරු මතකයෙහි රඳවාගත යුතු යුගයක්. බලමු. අනෙක් සාහිත්‍ය යුගවලදී මෙන්ම මෙම යුගයේද බොහෝ සාහිත්‍ය කෘති රචනා වී ඇත. මෙම යුගයේදී සිංහල සංදේශ කාව්‍ය රචනා වීම විශේෂයි. අනෙක් සාහිත්‍ය යුගවලදී වගේම මේ සාහිත්‍ය යුගයත් විශේෂයි. මේ සාහිත්‍ය යුගයේ විශේෂතම කාරණේ මොකක්ද? විශේෂිතම කාරණය තමයි මේ අපි දකින්නේ සිංහල සංදේශ කාව්‍ය රචනා වීම. සිංහල සංදේශ කාව්‍ය රචනා වීම නිසා මේ යුගය ඉතා වැදගත්. ඊළඟට වෙනත් භාෂාවලින් රචිත සංදේශ කාව්‍ය මීට පෙර හමු වී තිබුණද සිංහල සංදේශ කෘති මුල්වරට හමුවන්නේ මෙම යුගයේදී. ඔන්න සිංහල සංදේශ කාව්‍ය රචනා වීම කියන එක සංදේශ කාව්‍ය රචනා වීම නෙවෙයි. ගම්පොළ යුගයේදී තමයි පළවෙනියටම සිංහල සංදේශ කාව්‍ය රචනා වීමක් සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ සඳහන් වෙන්නේ. ගම්පොළ යුගයේ විශේෂිතම දේ තමයි සිංහල සංදේශ කාව්‍ය. එතකොට සිංහල සංදේශ කාව්‍ය අනිත් සාහිත්‍ය යුගවලදී හමු වෙන්නේ නැහැ. ප්‍රථම වතාවට හමු වෙන්නේ ගම්පොළ සාහිත්‍ය යුගයේදී. ගම්පොළ පස්වන බුවනකබාහු රජුගේ කාලයේදී රචනා වූ මයුර සංදේශය වැදගත් කෘතියකි. මයුර සංදේශය වැදගත් කෘතියක්. මයුර සංදේශය රචනා වෙන්නේ පස්වන බුවනකබාහු රජතුමාගේ කාලේ. පස්වෙනි බුවනකබාහු රජතුමාගේ කාලේ රචනා වෙච්ච මයුර සංදේශය වැදගත් කෘතියක්. ගම්පොළ සිට ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත මොනරෙකු අත යැවෙන පණිවිඩයක් තමයි මයුර සංදේශය සඳහන් වෙන්නේ.
මෙහි කතුවරයා පිළිබඳව සඳහනක් නැහැ. බෝනක බාහු රජතුමාගේ කාලයේ තමයි මයුර සංදේශය රචනා වෙන්නේ. සිංහල සංදේශ කාව්‍ය රචනා වීමෙහිලා ගම්පොළ සාහිත්‍ය යුගය වැදගත් වෙන බව අපි කතා කළා. ඉතින් බෝනක බාහු රජතුමාගේ කාලේ පස්වෙනි බෝනක බාහු රජතුමාගේ කාලේ ලියවෙච්ච මයුර සංදේශය. මේ මයුර සංදේශය රචනා වෙන්නේ ගම්පොළ ඉඳලා දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත මොනරුක අතේ යවන පණිවිඩයක් ඇතුළත් කරලා. ඊළඟට බලමු මෙම යුගයේදී රචිත තවත් සංදේශයකි තිසර සංදේශය. ගම්පොළ සාහිත්‍ය යුගයේදී රචනා වී ඇති සිංහල සංදේශ කාව්‍ය දෙකක් නම් කරන්න. මයුර සංදේශය, තිසර සංදේශය. ගම්පොළ සාහිත්‍ය යුගයට අයත් සංදේශ දෙකක් ඇතුළත් වර්ණය තෝරන්න. එතකොට වර්ණයක් තියෙනවා මයුර සංදේශය, තිසර සංදේශය කියලා. එහෙම නැත්නම් මයුර සංදේශය, ගිරා සංදේශය කියලා තියෙන්නට පුළුවන්. මයුර සංදේශය ඊට පස්සේ තවත් වෙනත් සංදේශයක නමක් තියෙන්නට පුළුවන්. එතකොට අපිට මතක තියෙන්නට ඕන ගම්පොළ සාහිත්‍ය යුගය සිංහල සංදේශ කාව්‍ය රචනා වීමෙහිලා විශේෂ තැනක් ගන්න සාහිත්‍ය යුගයක්. මේ සාහිත්‍ය යුගයේදී රචනා වෙලා තියෙන සංදේශ කාව්‍ය මොනවද කියලා, ඒ සංදේශ කාව්‍ය රචනා කරලා තියෙන්නේ මොන රජතුමාගේ කාලයේද, ඒ සංදේශ කාව්‍යවල ඇතුළත් වෙන්නේ මොනවද කියලා අපිට අවධානයට ගන්නට වෙනවා. ඊළඟට නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරයේ මෙම යුගයේ රචිත අගනා කෘතියකි. ශාසනාවතාරය රචනා වෙන්නේ මේ සාහිත්‍ය යුගයේ. නිකාය සංග්‍රහය කියලත් කියනවා, ශාසනාවතාරය. ඊට පස්සේ මෙම ගද්‍ය ග්‍රන්ථයකි. මෙය ගද්‍ය ග්‍රන්ථයකි. නිකාය සංග්‍රහය කියන්නේ ගද්‍ය, පද්‍ය එකක් නෙවෙයි, ගද්‍ය එකක්. ද්විතීය ධර්ම සංගීති නාහිමිපාණන් වහන්සේ ධර්මකීර්ති. ද්විතීය ධර්මකීර්ති නාහිමිපාණන් වහන්සේ මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. ද්විතීය ධර්මකීර්ති කියන හාමුදුරුවෝ තමයි මේ ග්‍රන්ථය රචනා කරන්නේ. මොකක්ද? නිකාය සංග්‍රහය කියන ශාසනාවතාරයේ නිකාය සංග්‍රහය, නිකායික බෙදීම් පිළිබඳව, නිකායික තොරතුරු පිළිබඳව තමයි මේ ග්‍රන්ථය සඳහන් වෙන්නේ. මේක ගද්‍ය විදිහට ලියපු ග්‍රන්ථයක්. ද්විතීය ධර්මකීර්ති හිමියන් විසින් තමයි මේ ග්‍රන්ථය රචනා කරන්නේ. එළු අත්තනගලු වංශයේ සද්ධර්මාලංකාරය, එළු අත්තනගලු වංශයේ සහ සද්ධර්මාලංකාරය ආදී වටිනා කෘති රාශියක්ම මේ යුගයේදී රචනා වෙලා තියෙනවා. එළු අත්තනගලු වංශය, සද්ධර්මාලංකාරය කියන ග්‍රන්ථ. එතකොට අපි ඒ සාකච්ඡා කළේ, කතා කළේ සාහිත්‍ය යුග කිහිපයක තොරතුරු පිළිබඳව. අපි දඹදෙනි සාහිත්‍ය යුගය පිළිබඳව කතා කළා. ඊළඟට කුරුණෑගල සාහිත්‍ය යුගය ගැන කතා කළා. ඊළඟට ගම්පොළ සාහිත්‍ය යුගය ගැන කතා කළා. මේ යුගවලට ඇතුළත් වෙන විශේෂ තොරතුරු බොහෝමයක් අපි මේ කොටසේදී සාකච්ඡා කළා. අපි බලමු ඊළඟ කොටසින් තවත් අපිට ඉගෙන ගන්නට තියෙන තොරතුරු මොනවද කියලා. එතෙක් ඔබ මේ කොටසට අදාළ විශේෂ වැදගත් වෙන කරුණු සියල්ලක්ම මතකයේ රඳවා ගන්න. මේ පාඩම් නැවත නැවත බලන්න. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඔබට පුළුවන් නිදහසේ මේ පාඩම් අධ්‍යයනය කරන්න. වැදගත් වෙන කරුණු විශේෂ කරලා ඔබට ග්‍රහණය කරගන්නට ඉතාමත් පහසු වෙන විදිහට අපි ඉදිරිපත් කරලා තියෙනවා. එහෙමනම් තවත් කොටසකින් තවත් බුදු සමයෙන් පෝෂණය වෙච්ච සිංහල සාහිත්‍ය පිළිබඳ තොරතුරු රැසක් ඉගෙන ගැනීමේ ඉගැන්වීමේ බලාපොරොත්තුවෙන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවේ මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්